සුබ සැන්තෑවක් දරුවනි ඔයගලන්ට මම ඇහෙනවද? එනවා සර්. ගොඩක් වතාවක් ඇහෙනවා. ආ දෙපාරක් වගේ එනවා. දැන් හරි නේද? හරි සර්. මට කියන්න පුතේ මේ අපි එදා සාකච්ඡාව නැවැත්තුවේ දකුණු පළාත් ප්‍රශ්න පත්‍රයේ කීවෙනි ප්‍රශ්නේ ඉඳන්ද? සර් 6 වෙනි ප්‍රශ්නේ තමයි පටන් ගන්න තියෙන්නේ. ප්‍රශ්න අංක 6 තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ නේ. හරි. එහෙනම් දුවේ පුතේ දකුණු පළාත් ප්‍රශ්න පත්‍රයේ අපි එදා සාකච්ඡා කරගෙන ආපු ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නේ උත්තර පුතාලා සූදානම් කරගන්න. අපි බලමු 6 වෙනි ප්‍රශ්නේ උත්තර කොහොමද වෙන්නේ කියලා. මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ ස්ථානයක පිහිටීම කියන පාඩම් මාතෘකාවේ යටතේ. මේ ස්ථානයක පිහිටීම යටතේ ඔයගොල්ලෝ දිගංශය පිළිබඳව අධ්‍යයනය කරා. තිරස්තලයක පිහිටීමක් විස්තර කරනකොට අපි අනිවාර්යයෙන්ම දුර හා දිශාව සඳහන් කරන්න ඕන. ඒක තිරස්තලයේ උනත් සිරස්තලයක උනත් අනිවාර්යයෙන්ම පිහිටීමක් විස්තර කිරීමේදී අපිට නිරීක්ෂණ ස්ථානයේ සිට අදාළ ස්ථානයට දුර පමණක් නෙමෙයි දිශාවත් අපි දක්වන්න ඕන. ඒතර දිශාව දක්වන සම්මතය තමයි තිරස්තලයක දිශාව දක්වන සම්මතය තමයි අපි මේ දිගංශය කියලා ගන්නෙ. ඔබට මතක ඇති උතුරට මුහුණලා දක්ෂිණාවර්ත කෝණේ අපි තිරස්තලයක මනිනවා. ඉලක්කම් 3කින් අපි ලියන්නේ කෝණේ මනින සරල උපකරණය මන් දුල පුතලට ඒ හා සම්බන්ධව තොරතුරු ඒ පාඩමේදී කියලා දීලා තිනවා කෝණ මනුව පිළිබඳව. ඉතින් අන්න ඒ පිළිබඳව නැවත මතක් කිරීමක් සහ පරිමාණ රූප ඇසුරෙන් පිහිටීමක් විස්තර කරන ආකාරය පිළිබඳව තමයි ඔබ මේකේ ප්‍රශ්න කරන්නේ. අපි ගැටලුවට යමු. මේ ගැටලුවේ පුතේ පෙන්නලා දෙනවා නැවක් A නම් වරායක සිට අංශක 55ක දිගංශයකින් අංශක 55 කිව්ව ගමන් ඔබේ මතකයට එන්න ඕන මේ කුමන ප්‍රධාන දිශා දෙක අතරද මේ පිහිටීම තියෙන්නේ කියලා නේද? අංශක 55 කිව්වහම අපි දන්නවා උතුරයි නැගෙනහිරයි අතර තමයි මේ පිහිටීම පවතින්නේ. එතකොට අංශක 55ක දිගංශයකින් කිලෝමීටර් 150ක් දුර යාත්‍රා කර B නම් වරායට ළඟා වේ. ඉන්පසු B සිට අංශක 115ක දිගංශයකින්. එතකොට අංශක 115 පවතින්නේ ඔබ දන්නවා උතුර කියන්නේ 0.0.0 ඊට පස්සේ 0.90 දකුණ වෙනකොට අංශක 180 ඒ කියන්නේ නැගෙනහිරයි දකුණයි අතර තමයි අංශක 115 පිහිටන්නේ මේ යුත් දිශාවක කිලෝමීටර් 115ක් 125ක් යාත්‍රා කර C නම් වරායට ළඟා වේ. ඊට තොරතුරු දල සටහනක දක්වන්න ඊළඟට ඔබට කියනවා සෙන්ටිමීටරයකින් කිලෝමීටර් 25ක් දැක්වෙන පරිමාණයට එහි පරිමාණ රූපය අදින්න පරිමාණ රූපය ඇසුරෙන් A සිට C පිහිටීම විස්තර කරන්න. ඉතින් පරිමාණ රූපයේ ඇසුරෙන් පුතේ A සිට C පිහිටීම විස්තර කරනකොට අනිවාර්යයෙන්ම A සිට C තියෙන සැබෑ දුර අපිට ඕන. A සිට C තියෙන දිගංශය අපිට ඕන. එහෙනම් අපි උත්සාහ කරන්න ඕනේ මේ දීලා තියෙන තොරතුරුත් එක්ක A සිට C තියෙන දිශාව හා දුර සොයා ගන්න. සම්පූර්ණ ගැටලුවක්. ඔව්. අපි පරිමාණ රූපය අඳින්න බලමු. මට විනාඩියක් දෙන්න මෙතනට ඊට අදාළ කරන බෝඩ් එක මම මෙතනට ගන්නකම්.
ඔයගලන්ට ස්ක්‍රීන් එක මේ බෝඩ් එක ෂෙයා වෙලාද තියෙන්නේ පුතා? නෑ සර් තාම නිකන් පෙන්නන්නේ ධම්මිය පීරිස් has started screen sharing කියලා විතරයි. එහෙමයිනේ. දැන් හරියයිනේ. ආ සර් දැන් හරි. හරි. දැන් පුතේ අපි මේකේ දල සටහන අඳිමු බලන්න. මේකේ දල සටහන බලන්න ඕගොල්ලන්ගේ දල සටහනත් එක්ක ගලප ගන්න. අපේ ප්‍රශ්නාංක 6 නේ. ප්‍රශ්නාංක 6 ඒකේ රෝමි ඉලක්කම් අංක 1 දල සටහන. එතකොට අංශක 55ක දිගංශයකින් මෙයා යන්නේ මෙතන ඉඳන්. අපි එහෙම ගන්නවා අංශක 55යි කිලෝමීටර් 150ක් ගිහිල්ලා B වලට එනවා. ඊට පස්සේ මෙතන ඉඳන් අංශක 115ක දිගංශයකින් යනවා 115ක් කිලෝමීටර් 125ක් දුර. කිලෝමීටර් 125ක් දුර. මේ කෝණය අංශක 115යි. C වලට එනවා. මෙතන B මෙතන A. ඔක තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරය. ඊට පස්සේ ප්‍රශ්නාංක 2 සෙන්ටිමීටරයකින් කිලෝමීටර් 25ක් දක්වන පරිමාණයට එහි පරිමාණ රූපය අඳින්නලු. ඒ කියන්නේ සෙන්ටිමීටරයකින් පෙන්වන සැබෑ දුර කිලෝමීටර් 25යි. එතකොට අපි මේ සැබෑ දුරවල් පරිමාණ දුරවල් බවට පත් කර ගන්න ඕන. එතකොට අපි කිලෝමීටර් 150ක් නිරූපණය කරන්නේ ඒක අපි 25න් බෙදනවා. එතකොට 25 ඒවා 1යි 25 ඒවා ඔබ දන්නවා 6යි. ඒ කියන්නේ එතන අපි පෙන්නන්නේ සෙන්ටිමීටර් 6කින්. සෙන්ටිමීටර් 6කින්. ඊළඟට කිලෝමීටර් 125 අපි බෙදනවා 25න් 25 ඒවා 5යි. එතකොට පෙන්නනවා සෙන්ටිමීටර් 5කින්. සෙන්ටිමීටර් 5යි. එතකොට පරිමාණ රූපය අඳින්න තියෙනවා. අපි මුලින්ම දැන් පරිමාණ රූපය අඳින්න හදන්නේ බලන්න ඕගොල්ලොත් අවධානය යොමු කරන්න ප්‍රශ්නාංක 3ට එන්න හදන්නේ නෑ නේ ප්‍රශ්නාංක 2ම තමයි අපි ඔව් සර් දෙක තමයි පරිමාණ. පරිමාණ රූපය. එතකොට දැන් මම සුදු කඩදාසියේ මට ඕන හරියටම තිරස් රේඛාවක් ඇඳ ගන්න ඕනනේ.
ඊළඟට දරුවනේ අපි මෙතනින් ගන්නවා අංශක 55ක් කෝණමානය අරගෙන මේ විදිහට කෝණමානය තියලා අපි අංශක 55ක් හරියටම මැන ගන්නවා. ඊට පස්සේ අපි ගන්න ඕන සෙන්ටිමීටර් 6ක් මෙතනින් දැන් අපි ගන්න ඕන කෝඩ් අංශක 115ක් අනුමයි 25 ගත්තම හරිය නේද සර්? ඔව් එහෙම ගන්නත් පුළුවන්. නැත්තම් මෙතන මෙහෙම තීමෙල් 115 ගන්නත් පුළුවන් නේ. මහ කෝණයනේ. ඔව් සර්. CI 115යි. 115 මෙතනනේ. ඔව් සර්. දිග සෙන්ටිමීටර් 5යි.
ඔන්න ඔහමයි නේද පුතේ පරිමාණ රූපය ඔබටත් එන්න ඕනේ. ඔව් සර්. ඔය විදිහට පුතාලට පරිමාණ රූපය එන්න ඕන. පරිමාණය සඳහන් කරන්න ඕන අනිවාර්යෙන් පහලින් අනුපාතයක් ලෙස. ඊට පස්සේ අපි ලියනවා පරිමාණ රූපයේ ළඟින් පරිමාණය එන්නේ 1 අණු කොච්චරද? කිලෝමීටර් 25ක් කියන්නේ මීටර් 25000. මීටර් 25000ක් සෙන්ටිමීටර වෙන තව බිංදු දෙකක් එනවා. නේද? එතකොට අපි කලාප වලට වෙන් කරොත් 2 මිලියන 500,000යි. 2 මිලියන 500,000යි. ආයි චෙක් කරලා බලන්න. 2 මිලියන 500,000යි. මීටර 2500යි. සෙන්ටිමීටර මීටර කරා 25000යි මීටර 25යි. ඔන්න පරිමාණය නේ. දැන් අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහනවා රෝමී ක්‍රමාංක 3 පරිමාණ රූපයේ ඇසුරින් A සිට C විස්තර කරන්න තියෙනවා. එතකොට අපි එනවා රෝමී ක්‍රමාංක 3ට. රෝමී ක්‍රමාංක 3 අපිට ඕන වෙනවා පුතා අනිවාර්යයෙන්ම මෙතන AC යා කරන්න වෙනවා. AC යා කරන්න වෙනවා. AC යා කරලා අපිට ගන්න වෙනවා අඩි රූල අරගෙන අපි මනිමු අපිට මෙහෙම ගන්නත් පුළුවන්. ඔක අඩි රූල කව කට්ට අරගෙන මෙතන හරියට පොයින්ට් එක තියෙනවා උතනින්. දුර හරියට ගන්න. බෙදුම් කට්ට ගත්තත් කමන්නේ. හරියටම තිබ්බා. ඊට පස්සේ මෙතන තියෙන අපි බලමු. සර් 9.5යි කියලා දැම්මට කමක් නැද්ද? කයි චෙක් කරමු. මට නම් එන්නේ යස්ස් 9.6ක් වගේනේ. ඔව් සර් මටත් ආවේ 9.6. කමන්නේ මෙතන මේ දශම ස්ථානයක chance එකක් තියෙනවනේ. එතකොට අපි ගන්නවා A සිට C හි පරිමාණ දුර 9.6යි සෙන්ටිමීටර්. එම නිසා සැබෑ දුර 9.6 ගුණ කරන්න ඕන කීයද පුතා? 25න්. නේ 25න් ගුණ කරන්න ඕන. එතකොට ඔබ දන්නවා 96 25න් ගුණ කරනවා කියන්නේ මෙයා 4න් බෙදුවා නම් හරි. නේද? අපිට ගුණ කරන්න අවශ්‍ය නැහැ. අපිට 96 4න් බෙදලා ගත්තත් ඒත් හරි. දශම ස්ථාන එකක් වෙන් කරන්නයි තියෙන්නේ. නේ? මොකද 96 4ක් 100යි. ඕනම් ගුණ කරොත් 6 වරක් 5 30යි 3යි. එතකොට 9 වරක් 5 45යි 3යි 48යි. දෙවරක් 6 12යි දෙවරක් 9 18යි 19යි. බිංදුවයි 10යි 9 4යි 13යි 14යි 2යි. 4 වරක් 2 8යි 4 වරක් 4 16යි. එතන මෙතන එනවා 2400 දශම ස්ථාන එකක් වෙන් කරන්න ඕන. ඒ කියන්නේ 240යි කිලෝමීටර්. ඔයගොල්ලන්ට මෙතන වාසියක් දෙනවා මේ 9.6 ධන හෝ ඍණ 0.1. ඒ කියන්නේ ඔබේ උත්තරේ එතන ඔබේ උත්තරේ 9.5 වුණත් අපි පිළිගන්නවා 9.7 වුණත් අපි පිළිගන්නවා. ඊට අනුරූපව ඔබට මෙතන එන සැබෑ දුර අපි ගන්නවා. හරි? ඒක එහෙමයි. දිගංශය ගමු අපි. A සිට C හි දිගංශය. A සිට C හි
දිගංශය. A සිට C දිගංශය ගන්න නම් අපි කෝණමානය අරගෙන කෝණෙ මනින්න වෙනවා. කීයද කෝණේ? 80.4යි. 80යි දශම එන්නේ නැහැනේ පුතේ. අංශකනේ. අංශක 80 81 80 82 83 මැද්දේ තියෙන්නේ. හැබැයි ඉතින් 82 ගන්නත් පුළුවන් 83 ගන්නත් පුළුවන්. නේද? 82 එතනත් ඕගොල්ලන්ට ධන හෝරින අංශකයක chance එකක් තියෙනවා. 83ත් කමන්නේ නේද? 83 කමන්නේ 80 ආවත් කමන්නේ. මෙතන සමහරවිට අංශක දෙකක් දෙන අවස්ථාවක් තියෙනවා. ඒතර මෙතන 0.82 හරි. 0.82. ඒ අනුව A සිට C හි පිහිටීම වන්නේ 0.82ක දිගංශයකින් A සිට හරි A සිට දිගංශයකින් කිලෝමීටර් 240ක් දුරින් C පිහිටයි. ඔන්න ඔහම ලියවෙන්න ඕන අවසාන උත්තරේ. පැහැදිලිද ඔබට? මතක් වුණාද? වැඩ රාජකාරී ගොඩක් තිබුණා එතන. ඕකම මේ ඔව්. ඕකම A සිට C වරාය කිලෝමීටර් 240කින් හා ඔව්. 0.3ක දිගංශයකින් 0.83ක දිගංශයකින් පිහිටා ඇත. ඔව් හරි. A සිට C වරාය. මමත් එතන වරාය කියලා ලියුන්නේ නැහැ. A සිට C වරාය කියලා ලියනවනේ වඩා හොඳයි. දුර දිගංශය දෙක මාරු වුණාට කමක් නැහැ. ගැටලුවක් නැහැ. කොහොම හරි මේ කියන අගයන් මත පදනම් වෙන්න ඕන. දශම එකක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. මෙතන අංශකයක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. ඔන්න ඔහොමයි පුතා සමස්ත ගැටලුව හැදෙන්නේ. හරිද? ගැටලු තැන් තියෙනවා නම් අහන්න. මම ඕගොල්ලන්ට ඒවයි ලකුණු පැවරුවද? ඉස්සෙල්ලා ලකුණු පැවරීම කරාද? ඔව් සර්. එහෙනම් මේකට අපි ලකුණු පැවරමු. මේකට එන්නේ මේ වගේ ලකුණු ප්‍රමාණයක්. දල සටහන අඳිනකොට පුතා අපි අවධානය යොමු කරන තැනක් තමයි ළමයා මේ 55 නිවැරදිව සහ 150 නිවැරදිව සඳහන් කරලා තියෙන අවස්ථාවට එතනට එකක් අපි දෙනවා. දිගංශ 115 125 එතනට එකයි දල සටහන ලකුණු දෙකයි. ඊළඟට පරිමාණයට අනුව මෙන්න මේ සැබෑ පරිමාණ දුරවල් දෙක ගන්නවට ලකුණු දෙකක් එනවා. ඊළඟට අංශක 55 සහ සෙන්ටිමීටර් 6 නිවැරදි නම් 1යි 115 5 නිවැරදි නම් 1යි ඒ දෙකට ලකුණු දෙකක් එනවා. ඊළඟට 9.6 ධන හෝරින දශම එකක chance එකත් එක්ක එතනට 1යි. ඊළඟට ඔබට ආපු උත්තරය අන්න මෙතනදී දැන් වැරදුණු කෙනෙක්ටත් පොඩි chance එකක් හම්බ වෙනවා. දැන් පුතාලට 9.6 නෙවෙයි අපිට 9.2 ආව කියලා. ඒක වැරදීනේ. නමුත් මේ 9.2 25න් ගුණ කරන බව පෙන්නලා තියෙනවා නම් ලකුණක් හම්බ වෙනවා. මොකද මෙතන පුංචි හෝ වැරද්දක් වෙලා ළමයාගේ මේ ඔක්කොම එතකොට වරදිනවනේ. දැන් 55 නැතුව 60 ගත්තා කියමුකෝ. 6 නැතුව 7ක් ගත්තා කියමුකෝ. එතකොට මේ දේවල් මෙතන අවස්ථාවෙත් ඒ වගේ මොකක් හරි වැරද්දක් වුණොත් එයාට එක ලකුණක්වත් මෙතනින් ලැබෙන්නේ නැහැ. නමුත් එයාට සාධාරණයක් වෙනවා මෙතන එක ලකුණක් ලැබෙනවා. ඒ ලැබුණු එයාට ලැබුණු AC පරිමාණ දුර 25න් ගුණ කරන බව පෙන්නනවාට. 240ට තමයි ඊළඟ ලකුණ එන්නේ. හැබැයි ඔබේ 9.5 නම් ඊට අනුරූප කිලෝමීටර් ගාන බලන්න 9.7 නම් ඊට අනුරූප කිලෝමීටර් ගාන බලන්න.
2යි 4යි 6යි. මෙතන ලකුණු 5ක් ඔබට හැදෙන්න එපා. ඊට පස්සේ 0.82ට එකක් හම්බ වෙනවා. ඊළඟට ඔබේ මෙන්න මේ පරිමාණය දැක්වීමට එකක් දෙනවා මෙතන. පරිමාණය දක්වනවට එකක් දෙනවා. පරිමාණය දක්වනවට එකක් දෙනවා. මේක විස්තර කරා කියලා ඔබට විශේෂ ලකුණක් දැන් මෙතන දෙන්න බෑ. මෙතන දැන් ලකුණු 11 හැදිලා ඉවරයිනේ නේ. 1 2 3 4 5. මෙතනට 5ක් එනවා. 2 4 6යි. 6 5 11යි. ඔන්න ඔහොමයි. සමහර වෙලාවට මෙතන දල සටහනට එක ලකුණක් දීලා මේ විස්තර කිරීමට එකක් දෙන්නත් පුළුවන්. ඒ කෙසේ වෙතත් ඔබ විස්තර කරන්න නම් මේ දෙක හොයාගන්න එපා අනිවාර්යෙන්. ඒ දෙකනේ ඊට පස්සේ ඔබ අනිවාර්යෙන් ඊට පස්සේ නැවත ලියන්නේ. ඒ හින්දා එතනට අමුතුවෙන්ම ලකුණක් දෙන්න ඕනේ නැහැ. මොකද මෙතන මේ දෙක හොයා ගැනීමනේ මෙතන වැදගත් වෙන්නේ. හැබැයි ඔබ ලියන්න ඕන අනිවාර්යෙන්. මේක ලියලා තියෙන්න ඕන. හරි? ලියලා තියෙන්න ඕන. ඒ අනුව දුප්පතේ 6 වෙනි ප්‍රශ්නෙට ලකුණු 11න් කීයද කියලා දාන්න. ගැටලු තියෙනවා නම් අහන්න සද්ද නැතුව ඉන්න එපා. ඔබ කතා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න, නොතේරෙන තැන් අහන්න, සාකච්ඡා කරමු. අපි තර්ක විතර්ක යොදමු. ගැටලු සහගත තැන් තියෙනවා නම් විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ අවධානය යොමු වෙන්න ඕන. සර් ඔව්. අර සර් ගත්තේ 9.6 කියලානේ. ඔව්. මම ගත්තේ 9.5 කියලා. ඔව්. ඒ 9.5ට අනුරූපව ඔයාලට කිලෝමීටර් ගාන කීයද ආවේ? 237.5 කිලෝමීටර්. 237.5යි. හරියට ගුණ කරානේ? ඔව් සර්. එහෙනම් ඔයාට ඒ ලකුණ හම්බ වෙනවා. හරි. ඒක හම්බ වෙනවා අංශක 82 ආවද? ඔව් සර්. එහෙනම් සම්පූර්ණ ලකුණ හම්බ වෙනවා. මෙතන පරිමාණය සඳහන් කරන්න ඕන. මම මෙතන ලකුණක් දීලා තියෙනවා එතනට. පරිමාණ රූපයක් නම් පරිමාණය පහලින් සඳහන් කරලා තියෙන්න ඕන. අනුපාතයක් ලෙස. හරි. අපි එහෙමනම් ඊළඟ ප්‍රශ්නෙට එමු. අන්තිම ප්‍රශ්නේනේ. ප්‍රශ්නාංක 7ට අපි එන්න හදන්නේ. කාටරි සටහන් කර ගැනීම උවමනාවක් තියෙනවද? අවශ්‍යතාවය රෙකෝඩින් එක බලන්න පුළුවන් නේ. හරි. එහෙනම් අපි යමු ප්‍රශ්නාංක 7ට. ප්‍රශ්නාංක 7 ජ්‍යාමිතියේ ප්‍රශ්නයක් තියෙනවා. ජ්‍යාමිතියේ. අපි බලමු. මේකේ කියනවා ABC ත්‍රිකෝණයේ AB හා AC පාද පිළිවෙලින් D හා E දක්වා දික් කර ඇත. නේ? ABC ත්‍රිකෝණයේ AB පාදේ D වෙනකන් දික් කරලා තියෙනවා. මෙයා E වෙනකන් දික් කරලා තියෙනවා. ඔහිදී මේ කෝණ සමච්ඡේදක දෙක මුණ ගැහෙනවලු. කාගේද CBD කෝණ සමච්ඡේදක දෙක කියන්නේ මේ දෙන කෝණ දෙක සමානයි ඒ කියන්නේ. මෙතන කෝණ දෙකක් සමානයි. කෝණ සමච්ඡේදක දෙකක්. ඔයගොල්ලන්ගෙන් අහන්නේ BOC විශාලත්වය. BOC විශාලත්වය. අපි උත්තරේ ලියන විදියම හරියටම කරමු. දැන් මේ ප්‍රශ්න පත්‍රයේනේ අපි උත්තර පත්‍රයට යමු. අනිවාර්යයෙන්ම දුවේ පුතේ ඔබේ උත්තර මේ රූප සටහන උත්තර පත්‍රයට එන්නම ඕන. ඔන්න බලන්න. මෙතන අපි උත්තර සපයන එක විතරක්ම නෙවෙයි පිළිවෙලට උත්තර ලියන්නේ කොහොමද කියන එකත් ඉගෙන ගන්න ඕන. ප්‍රශ්නාංක 7 ඒ කොටස අපි දැන් මෙතන රූප සටහන ගන්න ඕන. රූප සටහන එනවා මෙහෙම. මේකේ මෙතන A B C D O E මෙතන අංශක 70යි. මෙතන අංශක 40යි. පළවෙනි ප්‍රශ්නය
BOC විශාලත්වය. BOC විශාලත්වය. කවුද අපිට උදව් කරන්නේ? hand list එකට එන්න බලන්න. අපිට මේකට උදව් කරන්නේ කවුද? හදලා නැද්ද? යසස් කතා කරමු. කොහොමද? අපෙන් අහන්නේ BOC විශාලත්වය. මෙන්න මේ කෝණේ විශාලත්වය. පෙදාරා ඔව් කතා කරන්න දුව. එතකොට අර ත්‍රිකෝණය අපිට BAC කෝණය හොයාගන්න පුළුවන්. උතන 180 නිසා ත්‍රිකෝණක අභ්‍යන්තර කෝණ BAC ඔව් ඔයා මෙයාම හොයාගන්න හදන්නේ. ඔව් එයාම හොයලා මොකද කරන්නේ ඔයා? ඊට පස්සේ මේ අර ත්‍රිකෝණයක බාහිර කෝණයක අගය ත්‍රිකෝණයක සම්මුඛ අභ්‍යන්තර කෝණ දෙක එකට සමාන වෙනවනේ. එතකොට DBC කෝණය හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ DBC හොයන්න ඔයාට මේ කෝණේ හොයන්නම ඕනද? DBC කෝණය හොයාගන්න දුව ඔයාට මේ කෝණේ හොයන්නම ඕනද? මෙයාම හොයාගන්න. උදව් කරන්න බලන්න. ඔයා එහෙම ගන්නත් පුළුවන්. බැරි නෑ. මම මේ බැරි නෑ. පුළුවන්. 180ක් අඩු කරා නම් හරිනේ නේද? 180න් 70ක් අපි අඩු කරනවා. දැන් අපෙන් අහන්නේ BOC අගය. අපි ඉස්සෙල්ලා මුලින්ම හොයා ගන්නවා DBC අගය. නේ? DBC අගය ඉන්නේ 180න් අපි අඩු කරනවා 70ක්. කීයද එන්නේ එතකොට? 110. නේ? ඔව් 10. අපෙන් අහන්නේ අගය හොයන්න කියලා විතරයි නේද? හේතු සහිතව අහලා නැහැ විශාලත්වය සොයන්න. ඕ. එම නිසා අන්න අපි කියනවා ඊළඟට ඔයා ගන්න කවද? CBD වනේ. CBD. CBD කෝණයේ අගය මේ 110න් භාගයයිනේ. අංශක 55යි. මෙයාව. හරි නේද? මම ඔයා හිතන් හිටිය විදිය හරිනේ? ඔව් සර්. දැන් කවද හොයාගන්නේ BCE වනේ? එයාව හොයන්නේ කොහොමද? අර වගේමයි. ඔව් 140ක්. කීයද එතකොට? 140. 140. එම නිසා ඊට පස්සේ අපිට ගන්න පුළුවන් BCD වනේ. BCO වනේ. මේ D මම CBD නෙවෙයිනේ මෙයා O එන්න ඕන සර්. මගේ O අකුරයි D අකුරයි මට පැටලිලා. BCO 140 බෙදනවා අපි දෙකෙන්. එතකොට 70යි. දැන් මොකද කරන්නේ? දැන් අපි ගන්නවා BOC ත්‍රිකෝණේ නේ BOC සමානයි 180න් අඩු කරනවා අපි 55 එකතු කිරීම 55 එකතු කිරීම 70. එතකොට එනවා 180න් 125ක් නේ 70යි 5යි 120යි 125යි 180 125ක් අඩු වුණාම කීයද 10න් 5ක් 5යි මෙතන 7න් 2ක් 5යි අංශක 55යි නේ BOC අංශක 55යි අවද දුවල පුතාලට ඔය විදිහට එනවා නේ හරි ඊළඟට අහනවා අපෙන් සමාන්තර රේඛා දෙකක් නම් කරන්න සමාන්තර රේඛා දෙකක් අපිට කියනවා නම් කරන්න කියලා දැන් අපිට මෙතන කෝණ ටික දාගමු අපි
මෙතන 55යි මෙයත් 55යි මෙයා 70යි මෙයා 70යි මෙයා 55යි ඔව් සමාන්තර රේඛා දෙකක් නම් කරන්න කද්දී කතාව සමාන්තර රේඛා දෙකක් නම් කරන්න ඔව් පොඩ්ඩක් කල්පනා කරන්න බලන්න ADCO සමාන්තර OC ADCO සමාන්තර AD එක්ක සමාන්තරයි CO ඔව් නේ? හේතුවක් අපි ලිව්වොත් අහලා නැහැ මම හිතන්නේ හේතුව වෙන්නේ මොකක්ද මෙතන D B C කෝණය එනවා අංශක 110ක් DBC ඊට පස්සේ BC O කෝණය එනවා අංශක 70ක් ඊට පස්සේ DBC එකතු කිරීම BCO සමාන වෙනවා 110 එකතු කිරීම 70 180ක් තවද මේවා මිත්‍ර කෝණ වේ අන්න අපි කියනවා මිත්‍ර කෝණ පරිපූරක වන නිසා AD නැත්නම් DB කියලා ගත්තත් කමන්නේ AD සමාන්තරයි OC වේ ඔන්නෝමයි හේතුව අහනවා නම් හේතුව දෙන්න ඒ වගේම BOAE සමාන්තර වෙනවද නෑනේ 140 DBOC D- DBOC DBOC තමයි සමාන්තර මෙතන DBOC කියන්නේ ADCO කියන එක නම තමයි දැන් මෙතන සමාන්තර රේඛාවක දුව දැන් රේඛා දෙක දැන් මෙතන නම් වෙන්නේ D මෙතන B මෙතන A මෙයා O මෙයා C එතකොට OC කියන රේඛා ඛණ්ඩය DB-ටත් සමාන්තරයි කියන්න පුළුවන් OC සමාන්තරයි AD කියන්නේ මේ දෙකම එකයිනේ රේඛාවක අපිට ඕන තරම් දික් කරන්න පුළුවන් නේ පිහිටීම් වෙනකම් මේ එකම සමාන්තර රේඛා යුගලය අතන ඒකාන්තර කෝණ සමානයි කියලා කියන්නත් පුළුවන් නේද? අනිවාර්යෙන්ම ඒක තමයි ලේසිම මෙතන ඒකාන්තර කෝණ සමානයි කියන එක මේ දෙන්න ඒකාන්තර කෝණ සමාන හින්දා මේක ගන්න පුළුවන් මෙච්චර දුර යන්න ඕනෙත් නැහැ ඒක හරි දුර බොහොම හොඳයි දැන් මං අහන්නේ මේ දෙක හැර තව සරල සමාන්තර රේඛා යුගලයක් තියෙනවද කියලා BOAC සමාන්තර වෙයිද? එයා සමාන්තර වෙන්න බෑනේ. මෙයා 55යි මෙයා 40යි. කොහොමද මිත්‍ර කෝණ හැදෙන්නේ නැහැ ඒකාන්තර කෝණ සමාන වෙන්නේ නැහැ. නේ? එහෙමනම් මෙතන AD දැන් අර ඔයගොල්ලෝ AD ට අමතරව මෙහෙම ලියලා තිබුණත් වැරදි නෑ. DB සමාන්තරයි OC කියලා තිබුණත් ඒකම තමයි ආ. ඔය මේ හේතුව කියන එක ලියන්න නැතුව මේ උත්තර විතර ලියලා තිබ්බම ඇති නේද? ඒක තමයි සමාන්තර රේඛා දෙකක් නම් කරන්න. හේතුව අහලා නැහැ. මම මේ වැඩිපුර දැම්මේ ආ. හේතුව අහලා නැහැ. සමාන්තර රේඛා හේතුව කිව්වොත් අර ඒකාන්තර කෝණ සමාන වෙයි කියලා ලිව්වම ඔව් ඒකත් හරි. හේතුවට ලකුණු වෙන් වෙන්නේ නැහැ. අහලා නැහැනේ. ලකුණු වෙන් වෙන්නේ නැහැ. දැන් මේකේ ලකුණු වෙන් කරොත් මේ විදිහට එන්නේ. අනිවාර්යෙන් මෙතන 110 හොයා ගන්න ඕන ළමයා. 140 හොයා ගන්න ඕන. ඊට පස්සේ 180න් 55යි 70යි අඩු කරන බව පෙන්නනවා 55ට 1යි 1යි 2යි 3යි මෙතන ලකුණු 4ක් දෙන්න පුළුවන්. මෙතනට 1යි දෙන්නේ. 4 1යි 5යි.
4 1යි 5යි. එතකොට A කොටස දාන්න බලන්න ලකුණු 5. 5න් කීයද කියලා. මෙතන මේ 55 70 දෙන්නේ මේ 55 70 එකතුව අඩු කරන බව පෙන්නනවට තමයි මේ ලකුණ දෙන්නේ. හරි? 55 70 එකතුව 180න් අඩු කරනවට තමයි එතන ලකුණ දෙන්නේ. ඊළඟට එනවා පුතේ අපි B කොටසට සවිධි බහුවශ්‍යක බාහිර කෝණය එහි අභ්‍යන්තර කෝණයෙන් 3න් එකකි. බහුවශ්‍යයේ බාහිර කෝණයක විශාලත්වය අහනවා අභ්‍යන්තර කෝණයක විශාලත්වය අහනවා සවිධි බහුවශ්‍යයේ පාද ගණන අහනවා. මම එතනට එන්නද දැන්? ඔයගොල්ලෝ සටහන් කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවද මේක? Yes. අපිට එන්නම් එන්න තියෙන්නේ B කොටසට B කොටස පස්වෙනි අන්තිම ප්‍රශ්නේ. සවිධි බහුවශ්‍යක බාහිර කෝණය දැන් සවිධි බහුවශ්‍යක අපි ගත්තොත් එහෙම මෙහෙම බාහිර කෝණයයි අභ්‍යන්තර කෝණයයි ගත්තොත් ඔය විදිහටනේ අපි ගන්නෙ. දැන් සවිධි බහුවශ්‍යක බාහිර කෝණය අභ්‍යන්තර කෝණය පරිපූර්ණක වෙනවා අනිවාර්යයෙන්ම. නේ? එතකොට සවිධි බහුවශ්‍යක බාහිර කෝණයේ අගය අභ්‍යන්තර කෝණයෙන් 3න් එකක්. අභ්‍යන්තර කෝණයේ අංශක x නම් බාහිර කෝණය 3x. නෑ 3න් එකක්. නේ? එතකොට අභ්‍යන්තර කෝණේ 3x නම් බාහිර කෝණය x. නේ? එතකොට අපි මෙතන කියනවා බාහිර කෝණය අංශක x ලෙස ගනිමු කියලා. කාගෙද සවිධි බහුවශ්‍යය. සවිධි බහුවශ්‍යය. එතකොට අපි දන්නවා x 3x එකතු අංශක 180යි. දැන් අපි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ බාහිර කෝණයක විශාලත්වය. එතකොට x එකතු කිරීම 3x සමානයි අංශක 180යි. ඒ කියන්නේ 4x සමානයි 180යි. x සමානයි 180 4ෙන් බෙදනවා. එතකොට 184න් බෙදුවාම 4 වරක් 4 16 ඉතුරු 2යි 20ට 4 ඒව 5යි. ඒ කියන්නේ x සමානයි අංශක 45යි. එම නිසා අපි කියනවා බාහිර කෝණයක අගය බාහිර කෝණයක අගය අංශක 45කි. ඔන්න එතනට ආවා. ඊළඟට අපෙන් අහනවා අභ්‍යන්තර කෝණයක විශාලත්වය. එතකොට අභ්‍යන්තර කෝණයක විශාලත්වය එන්නේ අභ්‍යන්තර කෝණයක විශාලත්වය 45 3ක් 135යි. ඊළඟට ඔබෙන් අහනවා සවිධි බහුවශ්‍ය පාද ගණන. පාද ගණන කියන්නේ පාද ගණන සමාන වෙනවා බාහිර කෝණ ගණනට. බාහිර කෝණ ගණනට. පාද ගණනයි බාහිර කෝණ ගණනයි අභ්‍යන්තර කෝණ ගණනයි ශීර්ෂ ගණනයි මේ ඔක්කොම එකිනෙකට සමානයි. එතකොට අපි දන්නවා බාහිර කෝණ ගණන හොයන්න බාහිර කෝණවල අයික්‍ය ඕනෑම සවිධි බහුවශ්‍යක නෙවෙයි. ඕනෑම බහුවශ්‍යක බාහිර කෝණවල අයික්‍ය අංශක 360යි. 360ට එක කෝණයේ අංශක 45න් අපි බෙදනවා. එතකොට අපිට එනවා 45වම ගත්තොත් එimhe 45ව දෙකක් 90යිනේ. 45ව දෙකක් 90යි. 90ව මෙතන 4ක් තියෙනවා. ඒ කියන්නේ 8ක්. 8 වරක් 5 40යි 8 වරක් 4 31 36යි. 8යි. එම නිසා පාද ගණන 8ක් එනවා. ඔන්න ඔහොමයි. ඔයගොල්ලන්ට ඔය උත්තර ආවද පුතේ? ඔව් සර්. ඔව් සර්. ඔව්. ලකුණු 2යි ලකුණු 2යි ලකුණු 2යි. B කොටස 6යි. A කොටස 5යි. එම නිසා සමස්ත ලකුණ 7 වෙනි ප්‍රශ්නයට 11න් කීයද කියලා දාන්න.
ඔයගලන්ට අහන්න දෙයක් තියෙනවා නම් අහන්න. දැන් මේ පේපර් එක අපි සම්පූර්ණ වෙනවා. එතකොට පුතාලට මේ පේපර් එකේ ඒ පේපර් එකේ මුළු ලකුණු කොච්චරද කියලා ඔයගලන්ට හොඳ තක්සේරුවක් ගන්න පුළුවන් නේ. හොඳ තක්සේරුවක් ගන්න පුළුවන්. සර් මුල් ලකුණු ගන්න නම් ප්‍රශ්න 5ක් ගන්න ඕනේ නේද සර්? මුල් ලකුණු ගන්න නම් ප්‍රශ්න පහක් හොයාගත්ත ඔව්, ප්‍රශ්න ඔව්. පහයි නේද සර්? මෙන්න මෙහෙමයි. ඔයගොල්ලෝ දැන් මේ විදිහට හදා ගන්නකො. පළමු ප්‍රශ්නයත් තවත් ප්‍රශ්න 4ක් නේද සර් ගන්න ඕනේ? අනිවාර්යයෙන්. ඔයගොල්ලෝ මෙහෙම ගන්න. සර් ඕක පොතේ අnder කමන්නේ නේද? ඔයගොල්ලෝ දැන් පේපර් එක කරේ පොතේද? ඔව් සර් දකුණු පළාත් එක්ක කමන්නේ. පොතක කරන එක හරි වටිනවා. එතකොට ඔයගලන්ට මේමයි විභාග කොළ තියෙනවා නම් ඉස්කෝලේ ඒ කොළවල කරන එක තමයි ගොඩක්ම වටින්නේ. එතකොට ඒක ප්‍රැක්ටිස් එක පුහුණුව ලැබෙනවා හොඳ. ඒක කළා ෆයිල් කරනවා ඊට පස්සේ. ඔව්. දැන් මම ඕගොල්ලන්ට සකස් කරලා තියෙන පැවරුමේ මට මතක විදිහට මම විභාග කොළ ඇමුණුවා. එතකොට ඔයගොල්ලන්ට ඒක මේ ඒ කොළවල කරන්න පුළුවන්. ඒ පුහුණුව පෙරහු. එතකොට මේ ප්‍රැක්ටිස් එක හරි වටිනවා. සර් ඔව්. සර් ඒක කරන්න පුළුවන් උනේ සර් ප්‍රශ්න 5ක් විතරයි නේ කොළවල. ඔව් ඉතින් ප්‍රශ්න පහට තමයි මම දීලා තිබුණේ හැබැයි පුතේ. ඔව් සර්. ඔව් අනිත් ඉතුරු ප්‍රශ්න දෙක ඔයගොල්ලෝ පොතේ කරන්නේ. නැත්නම් ෆුල් ස්කැප් කොළ හරි කරලා අමුණලා තියාගෙන මොකද අමතර ප්‍රශ්න දෙකනේ විභාගෙට අදාළව මම කිව්වේ අර මේ පැය දෙකට විභාග මේ විභාගී ලෙස සලකලා කරන්න. මෙතන ලකුණු. එතකොට මේකේ ප්‍රශ්නාංක 1 2 3 4 5 6 7 තියෙනවා. මෙතන මුළු ලකුණු. හරි මේ තියෙන්නේ දෙවෙනි කොටස. එතකොට ඕගොල්ලෝ දැන් කරන්න ඕනේ අනිවාර්යෙන් පළවෙනි එකේ ලකුණු දාන්න මෙපේ. පළවෙනි එකේ ලකුණු දාන්න. දැන් මම මුළු ලකුණු දානවා 16යි. ඊළඟට පුතාලා අනිවාර්යෙන් මේකෙන් 5යිනේ කරලා තියෙන්නේ. නේ? 5ට වැඩියෙන් කරාද ඕගොල්ලෝ? 5යි සර් ගලේ. නෑ මම මෙහෙමයි කියන්නේ. පැය දෙක දැන් ඔබ කාලයට අනුව කරා නම් මම කියන්නේ මේකේ 5යි කරන්න ඕනේ. ඒ කියන්නේ පළවෙනි එකත් එක්ක තව 4යි. තේරුණාද? ඔබ ඒ කරපු 5 නැවත පරීක්ෂා කරලා දෙතුන් සැරයක් පරීක්ෂා කරලා ඔබට තවත් පැය දෙකෙන් තවත් කාලේ ඉතුරු වෙලා තියෙනවා නම් අන්න එකක් කරාට ගැටලුවක් නැහැ. ඒක හරියට මේ වගේ වැඩක් හැබැයි. මේ වගේ වැඩක්. දැන් මම පාන්දුරෙන් පාන්දුරේ ඉඳන් කළුතරට යන්න ගාල්ලි බස් එක නගිනවා. ගාල්ලි බස් එක නගිනවා. මම පාන්දුරේ ඉඳන් කළුතරට යනවා. බස් එක ගාල්ලට යන්නේ. හරිනම් මම කළුතරින් බහින්න ඕන. මට ප්‍රශ්න 5ක් කරන්න කිව්වාම මම 5යි කරන්න ඕනේ. හැබැයි මම 5ක් කරලා ඒකත් දෙතුන් සැරයක් හොඳට පරීක්ෂා කරලා බලලා මා තුළ විශ්වාසයක් ඇති වෙනවා නම් තවත් වෙලාවක් තියෙනවා නම් තව ප්‍රශ්නයක් කරන්න පුළුවන්. තවත් පොඩ්ඩක් එහාට ගිහිල්ලා හෝල්ට් එකකින් බහැලා පයින් එන එක ඇඟට උගුණයිනේ නේ. හැබැයි ඉතින් ඔබ එහාට ගියා කියලා වැඩිපුර කරා කියලා වැඩිපුර ලකුණු හම්බ වෙන්නේ නැහැ. නේද? අන්න එහෙම දෙයක් තියෙනවා. හැබැයි මගේ දෙන උපදේශ තමයි අර ඔබ කරපු 5 හොඳට 5 නෙවෙයි ගෙඩි ප්‍රශ්න 20යි මේ 5යි නැවත පරීක්ෂා කරමින් ඔබට කාලේ ඉතිරි වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේකේ කිසිම අඩුපාඩුවක් ඇති නොවන විදිහට නැවත බලන්න ඕන. එතකොට ඔබට අනිවාර්යෙන් 100% විභාගේ ගන්න පුළුවන් පුතා. 100% ගන්න පුළුවන් එකම විෂය ගණිතේ පමණයි. අනිත් විෂයන් වල
උත්තර බලනකොට උත්තර පත්‍ර පරීක්ෂකගේ අභිමතයේ පරිදි යම් යම් ප්‍රමාණයක් වෙනස් වෙනවා. සිංහල භාෂාවේ රචනය ගත්තොත් ඕගොල්ලන් රචනයේට ගුරුවරු 3 දෙනෙක් ලකුණු පිරිනැමුවොත් යම් නිර්ණායක මත පොදු නිර්ණායක මත හැබැයි පුතා පවරන ලකුණ එකකින් දෙකකින් වෙනස් වෙනවා. ඒක පුද්ගල බද්ධ වෙනවා අනිවාර්යෙන්. සංගත බවක් නැහැ. මං කියන්නේ ලොකු පරාසයකින් වෙනස් වෙනවා කියලා. පරිණත පේපර් මාර්කින් පිළිබඳ එක්ස්පීරියන්ස් තියෙන ගුරුවරු 3 දෙනෙක් බැලුවොත් ලකුණක දෙකක වෙනස් වීමක් වෙනවා. හැබැයි ගණිතයේ සංගත බවක් තියෙනවා. යම් මාර්කින් ස්ක්‍රීම් එකකට ලකුණු පටිපාටියකට අනුව අපි බලනවා නම් මේවායේ පිළිතුරු නිශ්චිතවම ඔබ දන්නවනේ නිශ්චිත පිළිතුරු සහ පිළිතුරු ලබා ගැනීමේ ක්‍රම ශිල්පයේ ඒ ඇගීම් අරමුණු මත පදනම් කරගත්තාම ඔබට ලැබෙන ලකුණ නිශ්චිතයි. අපි පේපර් මාර්කින් වලදී ඔබ කරන ඕගොල්ලෝ දෙමාපිය ගුරුවරු ඉන්නවා නම් උත්තර පත්‍ර පරීක්ෂා කරන ජාතික විභාගවල ඔවුන් දන්නවා හොඳටම අපි පේපර් උත්තර පත්‍ර බලන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ ළමයිගේ උත්තර පත්‍ර බලන්න ඉස්සෙල්ලා අපි අනුහුරු පරීක්ෂණයක් කරනවා. ඒ අනුහුරු පරීක්ෂණයේදී කරන්නේ එකම උත්තර පත්‍රය අපිට දෙනවා. එකම උත්තර පත්‍රයක් අපිට දෙනවා ළමයින්ගෙන් උත්තර අරගත්ත උපුටාගත්ත උත්තර පත්‍රයක් අපිට දෙනවා හැමෝටම එකට පරීක්ෂා කරන්න. ඒ කියන්නේ තනි තනිව. එතකොට අපි එතන බලනවා මේ හැමෝම මේකට පිරිනමන ලකුණු එකම ප්‍රමාණයෙන්ද සංගත වෙනවද කියලා. ලොකු වෙනස් වීමක් වෙනවා නම් අන්න ඒ වෙනස් වීම වෙන කෙනාගේ ගැන ඊට පස්සේ පොඩි සැලකිල්ලක් බලනවා ඒ මුනේ ඇයි කියන තැන බලලා ඒක නිවැරදි කරගෙන තමයි ළමයින්ගේ උත්තර පත්‍ර පරීක්ෂා කරන්න අපි. එහෙනම් ඔබට අනිවාර්යයෙන්ම 100න් 100ක් ගන්න පුළුවන් විෂය ගණිතේ. ඒක ගන්න පුළුවන් පුතා. බැරි නෑ. ගන්න ළමයි ඕන තරම් ඉන්නවා මේ O level වල නේ ඉන්නවා. එහෙනම් ඔයගොල්ලෝ දැන් ඉඳන් මං කියන්නේ මෙතන මේ ඒක ප්‍රෙෂර් එකක් කරගන්න ඕනේ නෑ. මම මේ ලකුණු 100න් 100 ගන්න ප්‍රෙෂර් එක ගන්න නෙවෙයි තමන්ගේ උපරිමය කරනකොට තමන්ගේ උපරිමය කරනකොට ලකුණු 100 ඔබේ පස්සෙන් එනවා. ඔබේ පස්සෙන් එනවා. එහෙනම් මේ මොකද කල්පනාවෙන් කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට ඉතින් වාර විභාගයක් ඉදිරියේදී ආවොත් හරි අපි ඔය විදිහට ගන්න බලන්න. දැන් ඕගොල්ලෝ කරලා තියෙන ප්‍රශ්න වලින් අදාළ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. ඊළඟ ප්‍රශ්න 4කට ලකුණු දාන්න බලන්න. 3 කරලා නැහැ කියලා හිතමු. ඒතර මේ ඔය විදිහට ඒ අදාළ ලකුණු දාලා මෙතන මුල් ලකුණු ගන්න. වැඩිපුර ඔබ යමක් කරලා තියෙනවා නම් ඒ කාල සීමාව තුල ඒ වැඩිම ලකුණු 4 තමයි ගන්න. වැඩිම ලකුණු තියෙන 4 තමයි ගන්න. වැඩිම තියෙන 4 ගන්න. මෙතනට ගන්න ලකුණු ඊට පස්සේ පළවෙනි කොටස ලකුණු 40න් එනවා. දෙවෙනි කොටස ලකුණු 60න් එනවා. මුළු ලකුණු පුතා ලකුණු 100න් එනවා. එතකොට ඔක්කොම එක සමාන ලකුණු වලින් આવත් කොහොමද ඒක ගන්නෙ? කියන්නේ ප්‍රශ්න 7ම මෙතන ඔයා කියන්නේ එකම සමාන වුණොත් එතකොට ඉතින් කොහොමත් ඉතින් අකමැත්තෙන් දෙකක් කපන්න වෙනවා. 7ම කරලා තියෙනවා නම්. දෙකක් කොහොමත් කපන්න වෙනවා. එහෙම කියලා ඒකතු කරන්න බෑනේ පුතා. ලකුණු 60 නේ මේකේ ඉන්නේ. නේ 16යි 11ව 5යි. 11ව 5 sorry 4යි. 11ව 4ක් 44යි 16යි 60යි. දෙකක් අයින් කරන්න වෙනවමයි. හරි සර්. එතකොට මම පුතාලට පැවරුම විදිහට නම් සකස් කරලා තිබුණේ විශාඛ විද්‍යාලේ පේපර්ස් දෙකක් නේ 2018 19 නේ. ඒක ඔයගොල්ලෝ කරන්න නියමිත වෙලාවට. ඊට අමතරව තවත් මං කියවනේ අපේ වැඩසටහන මෙහෙමයි වෙන්නේ. අපේ වැඩසටහන වෙන්නේ දැන් ඔයගොල්ලන්ට හෙට පාසල් නිවාඩුව ලැබෙනවනේ නේ. පාසල් නිවාඩුව 23 අනිද්දා 24 වෙනිදා. 24 වෙනිදා ඉඳන් නිවාඩුවේ නේ. අපිට අද දුන්නා. ඔව්. එතකොට මම ඔයගොල්ලන්ගේ grade 10 පටන් ගන්නවා සතියේ දවස් දෙකක් තමයි තීරණය කරලා තියෙන්නේ මේ දෙසැම්බර් මාසේ. ඒ දවස් දෙක මම ඔබට ඒක මම දාන්නම් පුතේ. තාම මට ටයිම් ටේබල් එක හදාගන්න බැරි වුණා.
ඒක මම දාන්නම් උදේ වරුවේ අපි උදේම පටන් ගමු. උදේම පටන් අරන් හා සර්. ලොකු පාඩම් දෙකක් විතර අපිට ආවරණය කරගන්න පුළුවන්. සර් ඒක පොඩි මේ එකා මාසේ ඉඳන්ද ක්‍රියාත්මක වෙන්නේ. ඔව් දැන් මේ 24 වෙනිදා ඉඳන් අපි දවස් දෙකක් ගන්නවා. හරි? සර් පොඩි ටික හම්බුන්නේ නැහනේ. මම PDF එකක් දාන්නම් 10 පොතේ. හම්බුනේ 10 පොත දාන්නම්. ඊළඟට අපේ මේ ප්‍රශ්න පත්‍ර මේ grade 9 papers කරන එක නම් පුතා ජනවාරි මැදක් හරියටම අපි ගන්නවා. තව papers ටිකක් කරන්න ඕන. ඕගලන්ට මම දැම්මා ආයි නැවත දැම්මා ඕගලන්ට මේ practice papers book එක. ඒක කරන්න අනිවාර්යෙන් කරන්න. ඒ ඔක්කොම මාත් එක්ක සාකච්ඡා කරන්න බැරි වෙයි. හැබැයි පුතා ඒක කරන්න ටයිමින් වලට කරන්න ගේම් එකක් විදියට හිතාගෙන කරන්න. කරලා ඔයගලන්ට උත්තර චෙක් කරගන්නත් පුළුවන්. නේද? සෙකන්ඩ් පේපර් එකේව තමයි ටිකක් හරි ඔයගලන්ට චෙක් කරගන්න අමාරු වෙන්නේ. ඒ ඔයාලා එහෙම හද අමාරුවෙම හොයාගන්න. දැන් අද මම මේකෙන් කීපයක් කතා කරනවා. අපි සෙකන්ඩ් පේපර් එකේ ගණන් ටිකක් අපි බලමු. ඒක කරන්න ඒවා මග හරින්න එපා. මේ ගණිත ගඟේ පීනන්න ඕන. මේ ගණිත ගඟේ පීනන්න නැතුව නම් පුතා මේකෙන් ගොඩ වෙන්න බෑ. මේකෙන් ගොඩ වෙන්න නම් මේක පීනන්න ඕන. පීනන්න නම් මේකට බහින්න ඕන. බැහැලා වැඩේ කරන්න ඕන. ඇඟට අරගෙන කරන්න ඕන. උමනාවෙන් කරන්න ඕන. සර් ගණිතය කියන්නේ ඔබේ ජීවිතයේ ලොකු වෙනස්කම් කරන විෂයක්. ඔබේ අනාගතය සාර්ථක කරන එක සම්දිස්ථානයක්. ඔබ ගණිතය හරියට ගණිතය හොඳට ඉගෙන ගන්නවා නම් ගණිත ගැටළු විසඳීම තර්කානුකූල හැකියාවන් මේ ගොඩක් දේවල් මේ තුල ගොඩ නැගෙනවා. ඒ හින්දා මේක ආසාවෙන් කරන්න. උවමනාවෙන් කරන්න. කාගේවත් පෙරත්ත කිරීම බල කිරීම මත කරන්න ඕනේ නෑ. එතකොට ඕගොල්ලෝ කරන්නේ ඩියුටි එකක් කරනවා වගේනේ. ඒක කරා ඉවරයි. එච්චරයි. එහෙම කරන්න බෑ. අම්මා තාත්තා බල කරා කියලා කරන එක නෙවෙයි වෙන්න ඕනේ. ඔබේ මනසින් මේකට ඔබට කැමැත්ත පළ වෙන්න ඕන. තේරුණාද? මං හිතනවා ඔබ හැමෝම එතන ඉන්න කට්ටිය නේ නැත්තම් මෙහෙම සම්බන්ධ වෙලා ඉන්නේ නෑනේ. හරි. මොකක්ද අහන්න ගියේ අසස්? සර් ගිය සතියේ දාපු වයම් පළාත් පේපර් එක බලනවාද? ඒක කරාද ඔයගොල්ලෝ? ඔව් සර් කරා. ඒකේ සමහර ගැටලු පේන්නේ නැහැ සර්. මම දැන් ආයි ඒක දානවා. මම ඒකේ මේකයි උනේ පෙවුන් නැත්තේ. ඒකේ මාර්කින් ස්කීම් එකක් තිබුණා. මම මාර්කින් ස්කීම් එක නැතුවනේ දැම්මේ. මම දැන් ආයි ඒක ගෲප් එකට දානවා. ඒකේ දැන් මාර්කින් ස්කීම් එකත් එක්කම දාන්නේ. හැබැයි ඉතින් මේ අපි දැන් සාකච්ඡා කරමු එහෙමනම් ඒක නේද? ඔව් සර් ඔයගොල්ලෝ කරලා එතකොට ඔය තියෙන්නේ. පේන්නේ නැති ප්‍රශ්න ටික. පේන්නේ නැති ටික සර් වෙනම කියන්න පුළුවන්ද? ඔව් දැන් දැන් දාන එකේ පුතේ පේන්නේ. මම අරක ෆොටෝ එක මම ඒක කට් කරලානේ දැන් මේකයි ඒ. ඉමේජ් එකක් විදිහටනේ PDF එකක් විදිහට නෙවෙයිනේ වැටුනේ. මේක කරන්න ඕනද? මොකද්ද? දැන් මම සර් අපි එකට අග්ගල කරන්න ඕනේ නෑ දැන් මාත් එක්ක සාකච්ඡා කරගෙන යන්කෝ හරි. හා සර්. ඔන්න මම දැන් දැම්ම ගෲප් එකට. සර් ඒකේ පාගේ ස්කීම් එක රිමූව් කරලා දාන්න පුළුවන් නේද? කොහොමද PDF එකේ අයින් කරන්නේ? remove pages in PDF කියලා ගහන්න සර් Google එකේ. එතකොට එනවා ඒකේ මේ වෙබ්සයිට් වගේ. ඒතොර අයින් කරන්න පුළුවන්. ඕනෙ පිටු. මම එච්චර දුර ගියේ නෑ. මම කරේ අතන මේ එතන page එක select කරලා මේ ඒකේ කට් කරා. කට් කරලා තමයි ඔයගලන්ට එන්නේ. අපි බලමු. ඔන්න ඔයගොල්ලෝ ඉතින් තාක්ෂණයේ නේද? මේකේ බලමු WhatsApp වලට යන්න එපා. අපිට වඩා ගොඩාක් ඕගොල්ලන්ට මිත්‍රශීලී මේ තියෙන තාක්ෂණයේ ඉතින් පුතාලා මේ දේවල් අපිට කියලා දෙන්න අනිවාර්යයි.
සර් මේ දැන් දැම්මේ සර් මධ්‍යම පළාත් පේපර් එකක්. මධ්‍යම පළාත් එකේ තරදී. ඕලන්ට අරක දැම්මේ වයම පළාත් එක නේද? ඔවින ඒකත් දාන්න. සර් මධ්‍යම පළාත් එක සර් ලබන සතිය බලන්නේ. නෑ ඒක දැන් බලන්න දෙයක් නෑ. මොකද වෙන්නේ මේ ලබන සතිය බලන්නේ මම දීලා තිබු පැවරුම එක. හරි? හා සර්. මේක ඔයගොල්ලෝ කරලා ඔයගොල්ලන්ට මේ චෙක් කරගන්න පුළුවන්. මොකද මේ මාකින් ස්කීම් එක තියෙන ඉඳා. හරි? සර් ඒක ලබන සතියේ විශාක විද්‍යාලයේ 2019 නේද බලන්නේ? 2019 බලන්නේ. පළවෙනියට තියෙන පේපර් එක සර් බලන්නේ. අපි 19 බලමු මුලින්ම. හා සර්. මම අර තැපල් කරලා එවන්න පොරොන්දු වෙච්ච දරුවන්ට මම එවන්නම් මේ හරි වයිඹ පළාත් 2018 නේද මම දාලා තිබුණේ 19 සර්. 19 සර්. 19ද ඔව් සර්. ඔන්න 18 එකක් දැම්මා 2019 බස්නාහිර පළාත් පේපර්ස් ටික මේ ඊළඟ පැවරුමේ දෙන්නම් හා සර්. සර් ජනවාරි මාසේ පෙබරවරිමේ දෙන්නේ. ඔව් ඒකේ අපි බස්නාහිර පළාත් ඒවයි තව තියෙනවා මේ කොළඹ රොයල් එකේ පේපර් එකක් ඒ වගේ ඉස්කෝල කීපයක ඒවා තියෙනවා මම ප්‍රශ්න පත්‍ර 4ක් විතර දෙන්නයි ඒක. හරි. සර් ඒක PDF එකේ ඒ ප්‍රශ්න පේන්නේ නැහැ නේ සර්. ඒක පේන්නේ නැද්ද? නෑ සර්. නෑ සර් ඒක පේන්නේ නැහැ. එහෙමනම් ඉතින් සෙකන්ඩ් පේපර් එක පේන්නේ නැද්ද? සෙකන්ඩ් පේපර් එක පේනවා සර්. ඒකෙත් සමහර ප්‍රශ්න පේන්නේ නැහැ සර්. අපි අද එහෙනම් යන් අර ටෙක්ස්ට් මේ ප්‍රැක්ටිස් පේපර්ස් වලට. හරි? සර් ඒක අද එක පත්‍රය දෙක පත්‍රය දෙකම බලන්න. දැන් අපි සෙකන්ඩ් පේපර් එකේ ගණන් කීපයක් තෝරලා බලමු. හදමු. සර් දැනට කලේ ෆස්ට් පේපර්ස් ටික විතරයිනේ.
නෑ අපි දැන් එකක් අරගෙන සාකච්ඡා කරමුකෝ. ඇවිල්ලා නේද තින්නේ? හරි. හරි සර්. අපි අ මේ තියෙන්නේ සෙකන්ඩ් පේපර් එක. පළවෙනි එක පුතාලා දැන් මේක සටහන් පොතේ හැදුවත් කමන්නේ මාත් එක්කම හදමු. මාත් එක්කම ඉස්සෙ මම වෙලාව දෙන්න සාකච්ඡා කරන. දැන් ඔන්න බලන්න මේ පළවෙනි ප්‍රශ්නය මේක සකස් වෙලා තියෙන්නේ ප්‍රතිශත වලින්. ප්‍රතිශත පාදමේ. රුපියල් 2000ක් හෝ ඊට වැඩි ඇඳුම් සඳහා ප්‍රශ්න හොඳට කියවන්න ඕන. 2000ක් හෝ ඊට වැඩි ඇඳුම් සඳහා 15%ක වට්ටමක් දෙනවා. ඊළඟට අපිට කියනවා රුපියල් 1500ක් හෝ ඊට අඩු ඇඳුම් සඳහා 10%ක වට්ටමක් දෙනවා. මේ වෙළඳසැල් දෙකක. මේ වෙළඳසැල් දෙකේ තිබූ දැන්වීම් දෙකක් ඉහත දැක්වේ. මාලා A වෙළඳසැලෙන් රුපියල් 2000ක ඇඳුමක්ද නිමලා B වෙළඳසැලෙන් රුපියල් 1500ක ඇඳුමක් මිලදී ගත්තෝය. ඔබගෙන් අහනවා මාලාගේ ඇඳුමට ඇය ගෙවූ මුදල කීයද? ඊට පස්සේ මාලාට ලැබුණු වට්ටම නිමලාට ලැබුණු වට්ටම මෙන් දෙගුණයක් බව මාලා පවසයි. ඇයගේ ප්‍රකාශයේ සත්‍යද හේතු දක්වන්න කියලා තමයි පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සුළු පොඩියෙන්. හරි. මම ඔයගලන්ට දැන් හරියටම දෙනවා මිනිත්තු 5ක් වගේ 6ක් වගේ කාලයකදී බලමු හදන්න. දැන් ගැටලු අපි සාකච්ඡා කතා කරපු හින්දා දැන් හදන්න උත්තර හදන්න බලන්න. ඒ කොටස විතරයි සර්. ඔව් ඒ කොටස ඉක්මනට හදන්න බලන්න. පිළිවෙලට ප්‍රශ්න අංක දාලා 90 අංක දාලා අදාළ සුළු කිරීම එක්ක. එක කොටස කරන්නේ නැද්ද? මේකේ ෆස්ට් පේපර් එකද? ඔව් සර්. දැන් අපි සෙකන්ඩ් පේපර්ස් ටිකක් සෙකන්ඩ් එකේ ගණන් ටිකක් සාකච්ඡා කරමු. හරි? හරි සර්. ඔයගොල්ලන්ට ෆස්ට් එක කරලා බලන්නත් පුළුවන් නේ.
ඇති නේද වෙලාව දැන්? ඇති සර්. ඔව් අපි බලමු එහෙමනම්. ඔන්න මේක කියන්නේ මෙහෙමයි. ප්‍රශ්නාංක 1. ප්‍රශ්නාංක 1 කියනවා මාලා ඇඳුමට ඇය ගෙවූ මිල කීයද? මාලාගේ ඇඳුමට ඇය ගෙවූ මිල. මාලා ගන්නේ ඒ මිලද සැලේ. රුපියල් 2000ක ඇඳුමක්. 2000ක් හෝ ඊට වැඩි ඇඳුමක් සඳහා 15%ක වට්ටමක් දෙනවා. දැන් අහන්නේ මාලා ඇඳුමට ඇය ගෙවූ මිල. එතකොට පළවෙනි ප්‍රශ්නේ එතකොට අපි මෙතනට ගන්න පුළුවන් ලකුණු කළ මිල. ලකුණු කළ මිල. එතනින් අපිට යන්න තියෙන්නේ විකුණු මිලට. මේක ක්‍රමයක් මම මේ පෙන්නන්නේ. අපි හැදුවා මේ වගේ මතකද දන්නේ විකුණු මිල. විකුණු මිල. එතකොට වට්ටම දෙනවා 105. වයම පළාත් පේපර් එකේද? නෑ අපි මේ කතා කරන්නේ ප්‍රශ්න පත්‍ර පොතේ practice papers පොත ඒකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ second paper එක. එතකොට ලකුණු කළ මිල දැන් මේ 2000 මෙතනින් අපි මේ ප්‍රතිශතයෙන් ගන්නේ 100ක් නම් මේ වට්ටමනේ. වට්ටම කියන්නේ මිල අඩු කිරීම. 100කට 15ක් අඩු කරනවා. එතකොට මේක විකුණන්නේ රුපියල් 85ට. රුපියල්. මෙතනත් රුපියල්. එතකොට 100කට 100ක් නම් 85ට විකුණන්නේ. 2000ක් නම් කීයටද විකුණන්නේ? ඒක තමයි අපිට ඕනේ. මේක අපිට බීජ ගණිතයට යන්නත් පුළුවන්, බීජ ගණිතයට යන්න නැතුව ගන්නත් පුළුවන්. බීජ ගණිතයට යන්න නැතුව ගත්තොත් අපි බලනවා මෙතන කී ගුණයක්ද තියෙන්නේ. මෙතන තියෙන අනුලෝම සමානුපාතයක්. 100 2000 වෙන්නේ කොහොමද? කී ගුණයකින්ද? 20කින් ගුණ වුණා. මෙයා 20න් ගුණ වුණා. එහෙනම් මෙතන 85ත් අපි ගුණ කරනවා 20ෙන්. එතකොට අපිට එනවා පැහැදිලිව 85 ඔව් කියන්නේ. 2085න් වැඩි කරලා 100න් බෙදුවහම හරිද? ඔව් එහෙමත් හරි. ඊටත් වඩා පේන්නේ නැද ලේසි නේද? මෙතන 100 2000 වෙනවා කියන්නේ 20න් ගුණ වෙනවා. මෙතන එතකොට 85 දෙකෙන් ගුණ දෙවරක් පා 10යි. දෙවරකට 16යි 17යි. අකට තව බිඳුවක් එනවා. ඒ නිසා අපි කියනවා මාලා ගෙවූ මුදල රුපියල් 1700. මාලා ගෙවූ මුදල රුපියල් 1700ක්. රුපියල් 1700කි. ඔන්න ඔහොම. එහෙම නැත්නම් අපිට තව විදිහක් තියෙනවා. තව විදි කිහිපයක් තියෙනවා. ඔබ මෙහෙමත් හදලා ඇති. මේ සටහන නැතුව වට්ටම ඔබ හොයන්න ඇති. වට්ටම හෙව්වේ කොහොමද? 2000න් 100ට 15ක්. මේක සුළු කරා. 100 1යි 100 20යි 15 20ක්. ඒ කියන්නේ 300ක්. වට්ටම රුපියල් 300යි. ඊට පස්සේ ලිව්වා එම නිසා
මාලා ගෙවූ මුදල. ගෙවූ මුදල. එතකොට මොකද කරන්නේ? වට්ටම කියන්නේ මිල අඩු කිරීමක්. 2000න් අඩු කරා 300ක්. ඒ කියන්නේ රුපියල් 1700යි. එහෙම ගන්නත් පුළුවන්. නේද? එහෙමත් නැත්නම් ඔබ මේ සටහනින් ගිහිල්ලා හෝ කියලා මම මේ ගන්නවා. ඔබ මෙතන වීජීය පදයක් x කියලා දාගෙන ඒ කියන්නේ 100ට 85යි නම් 2000ට x කියලා අරගෙන හරහට ගුණ කරා. x සමානයි 2000 ගුණ කිරීම 85 බෙදීම 100. එහෙම එනවා. ඒ අනුවත් රුපියල් එතකොට මේක 20න් ගුණ වුණාම 1700 පුතාලට ලැබෙනවා. ওই ක්‍රම කීපෙම යොදා එකක් ඔකින් ඔබට පහසු ක්‍රමයේ යොදා ගන්න පුළුවන්. පැහැදිලිද? ඔබේ උත්තරත් එක්ක ගලප ගන්න අවශ්‍ය දේවල් වහාම සටහන් කරගන්න. ඔව්. 2000 ගුණ කිරීම 85 බෙදීම 100 අර ඔය විදිහ නෙමෙයි සර් 2000 ගුණ කරලා වෙනම 85 බෙදීම 100 දාන්න පුළුවන් නේද? 2000 ගුණ කරන්නේ කීයෙන්ද? 85ෙන්ද? නෑ සර් අර හරි සර් දාලා තියෙන්නේ හෝ ඔව්. කියලා. ඔව් මම මෙතන දාලා තින්නේ මේක. ඔව්. එතකොට ලකුණු පිරිනැමෙන්නේ මෙහෙමයි. මේකට ලකුණු දෙන්න පුළුවන්. මේ ක්‍රමයට නම් මේ 20 හඳුනා ගැනීමට එක ලකුණක් එනවා. ඊට පස්සේ 20න් ගුණ කරනවට එක ලකුණක් එනවා. ඒ කියන්නේ 1700ට එක ලකුණක් එනවා උත්තරේ. ලකුණු දෙකයි මේකේ දෙන්න පුළුවන්. ලකුණු දෙකයි. මෙතන 100න් 85න් ගුණ කරනවට එකයි 1700ට එකයි ලකුණු දෙකයි. ওই විදිහට තමයි වෙන් වෙන්නේ. හරි? මෙතන වට්ටම හොයනවට එකයි 1700ට එකයි ලකුණු දෙකයි. ওই විදිහට. හරි. අපි එනවා දෙවෙනි ප්‍රශ්නෙට. රොමිලා ක්‍රමාංක 2 මාලාට ලැබුණු වට්ටම නිමලාට ලැබුණු වට්ටම මෙන් දෙගුණයක් බව මාලා පවසයි. එහෙනම් අපිට යන්න වෙනව නේද නිමලාට ලැබුණු වට්ටම හොයාගන්න. අපි රෝමිලා ක්‍රමාංක 2ට එනවා. නිමලාට ලැබුණු වට්ටම නිමලාට ලැබුණු වට්ටම වෙන්නේ රුපියල් 1500න් 10%ක්. රුපියල් 1500 ගුණ කරනවා 10%. 100ව 1යි 100ව 15යි 15ව 10ක් රුපියල් 150යි. නේ? තවද අපි දැන් අර ක්‍රමයේ පළවෙනි ක්‍රමයෙන් ගත්තොත් මාලාට ලැබුණු වට්ටම හොයාගන්න එපා. මාලාට ලැබුණු වට්ටම මාලාට ලැබුණු වට්ටම අපි හොයාගන්න එපා. ඒ කියන්නේ 2000න් 1700ක් අපි අඩු කරලා රුපියල් 300යි කියලා කියනවා. ඊට පස්සේ අපි කියනවා 300 සමාන වෙනවා රුපියල් 300 රුපියල් 150 වගේ දෙගුණයක්. නේ? එම නිසා අපි කියනවා මාලාට ලැබුණු වට්ටම නිමලාට ලැබුණු වට්ටම මෙන් දෙගුණයකි. නිමලාට ලැබුණු වට්ටම මෙන් දෙගුණයකි කියලා ලියවෙන්න ඕන. අන්න ඒක ලියවෙන්න ඕන. මෙතට ලකුණු පිරිනැමුවොත් මේකට එනවා මේ ඔක්කොම ලකුණු 10 ඒවා පුතා. හරිද? මේ 10 ඒවා තියෙන්නේ ඉස්සෙල් එකට අපිට ආවේ ලකුණු 2යි. එතකොට මෙතන 110න් ගුණ කරන බව පෙන්නනවට 1යි 150ට 1යි නෑ මෙතන 110න් ගුණ කරන එක නෑ 150ට 1යි මෙතන 300ට 1යි මෙන්න මේ සැසඳීමත් එක්ක දෙගුණයක් බව සඳහන් කරනවට 1යි ඒ අනුව ලකුණු 3යි
ඒ අනුව ලකුණු 3යි. ඒ අනුව A කොටස ලකුණු 5යි. සර් B කොටසත් හදන්නද? අනිවාර්යයෙන්. දැන් B කොටස හදන්න බලන්න. ඉක්මනට හදන්න. කල්පනාවෙන් පිළිවෙලට ප්‍රශ්නාංක දාන්න, අනුඅංක දාන්න, අවශ්‍ය තැන්වල වාක්‍ය ලියන්න. සර් මේ ස්ක්‍රීන් ෂෙයා කරන්න පුළුවන්ද? ආමන් දෙන්න. සර් ස්ක්‍රීන් ෂෙයා වෙලා තියෙන්නේ මේ දකුණු පළාත් පේපරේනේ. දැන් හරිනේ? හරි සර්.
කරා හරිද දරුවනේ අපි සාකච්ඡා කරමු දෙහිමනම්. हाँ सर බලමු. මේකේ එන්නේ පුතාලට පේනවා සුළු පොලියනේ. ඔන්න බලන්න. ප්‍රශ්නේ මිනිසෙක් මාසකට 105ක සුළු පොලියට රුපියල් 15000ක් ණයට ගත්තේය. B කොටස. පළවෙනි ප්‍රශ්නේ මාස 6ක් සඳහා වූ ගෙවිය යුතු පොලිය කොපමණද? දැන් මේ පොලි ප්‍රතිශතය පුතා ඔබ දන්නවා මේ පොලි ප්‍රතිශතයේ 105 කියන පොලි ප්‍රතිශතය දීලා තින්නේ මොන කාල පරිච්ඡේදයකටද? මාසකට. මාසකට. මේකෙන් අදහස් වෙන්නේ රුපියල් 100ක් ණය මුදලක් ලෙස ඔබ ගත්තනම් මාසයක් අවසානයේ මාස එකක් අවසානයේ ඔබ වැඩිපුර ගෙවන්න ඕන රුපියල් 5 පොලිය ලෙස. ඒක තමයි එතන අදහස් වෙන්නේ. එහෙමනම් මාස 6ක් සඳහා ගෙවිය යුතු පොලිය කොච්චරද කියලා අහන්න. එහෙමනම් අපිට ගන්න පුළුවන් රුපියල් 15000 තමයි ණය මුදල. අපි 105න් ගුණ කරනවා. ඒ කියන්නේ මාසයකට පොලිය එනවා. මාස 6කට බලන පුතේ 6න් ගුණ කරනවා. මේක අපි සුළු කරමු. CA 1යි CA 150යි. එතකොට මෙතන එනවා 150 ඒවා 6 වරක් 5 30යි. එතකොට මෙතන එනවා රුපියල් 15 3ක් 45යි. අගට බිංදු 2යි. ඒ කියන්නේ රුපියල් 4500යි. 4500යි. ඕක ආවද දුල පුතාලට? ඔව් සර් ඔව් සර්. ඊළඟට රෝමිල ක්‍රමාංක 2 ඔහු රුපියල් 21000ක් ගෙවා ණය නිදහස් වන්නේ කොපමණ කාලයකට පසුවද? ගන්නව රුපියල් 15000ක් ණයට 105ක මාසික මාස 8කට පස්සේ. මාස 8කට පස්සේ අපි බලමු. එතකොට එයා රුපියල් 21000ක් ණයින් නිදහස් වෙන්න ගෙවන. එතකොට 21000 තුල මේ ගෙවන 21000 තුල අයිති වෙනව මොනවද? ණය මුදලක් තියෙනවා පොලියක් තියෙනවා. ওই දෙකම තියෙනවනේ. එහෙනම් අපි ගමු ගෙවන ලද පොලිය. ගෙවන ලද මුළු පොලිය. ගෙවන ලද මුළු පොලිය වෙන්නේ අපිට ගන්න තියෙන්නේ 21000න් අපි අඩු කරනවා දරුවනි 15000. එතකොට අපිට එනවා රුපියල් 6000. කීයද? රුපියල් 6000. එතකොට දැන් අපිට මාස 6කට පොලිය ඇවිල්ලා තියෙනවා. දැන් මාසයකට පොලියක් අපි ළඟ තියෙනවා. මෙතනින් අපිට මාසයකට පොලිය ගන්න පුළුවන් නේ. 150 5ක්. එම නිසා ණය අපි ලියනවා කාලය කියලා කිව්වත් කමන්නේ කාලය. කාලය. එතකොට එන්නේ 6000 අපි බෙදනවා මාසයක පොලි මාසයක පොලියේ. මාසික පොලියේ. මාසික පොලිය කීයද? මාසික පොලිය එන්නේ 150 5ක්. 750. ඔව් ඒක අපි ಗುಣ කරගන්න නැතුවත් තියාගෙන අපිට සුළු කරන්න පුළුවන්. එතකොට මෙතන අපිට පුළුවන් 10න් බෙදන්න. එතකොට 600යි. මෙතන 10න් බෙදුවා 15යි.
15 වේවා 1යි 15 වේවා 4යි 40යි නේ 5 වේවා 1යි 5 වේවා 8යි පොලි ප්‍රතිශත එතකොට කීයද එන්නේ පොලි ප්‍රතිශතය නෙවෙයි මාස 8යි කාලය මාස 8යි නේ කාලය මාස 8යි ආවද ඔයගොල්ලන්ට ඔව් සර්. ඔව් සර්. පැහැදිලිද මුළු පොලිය බෙදුවා මාසික පොලියේ මාසික පොලිය මම මෙතන 155 ගුණ කරලා ගත්තෙත් නෑ 150 ගුණ කිරීම 5 කියලා ගත්තා ඒතකොට අපිට සුළු කිරීම පහසු වෙන හින්දා ගුණ කරලා ගත්තත් එච්චර ලොකු අපහසුයක් වෙන්නේ නෑ ඔව් ඔය දෙවනි වතාවත් පොඩ්ඩක් කියලා දෙන්න. කොතනද කියලා දෙන්න ඕනි මුළු සම්පූර්ණයෙන්මද ඔය මට ඔයාලට අපහැදිලි වුණේ කොතනද ඔයාලට කාලය දෙන්න. දැන් මෙතන පුතේ ගැටලු තේරුම් ගන්න මෙයා රුපියල් ඔයා දැන් මාත් එක්ක කතා කරන්න ඕන හරි කතා කරන්න ඕන හරි රුපියල් 9 නිදහස් වෙන්න එයා කීයක් ගෙවනවද 21000. රුපියල් 21000 ගත්ත ණය මුදල කොච්චරද 15. එතකොට එයා වැඩිපුර ගෙවපු මුදල කොච්චරද අර 6000. ඒක නේද පොලිය කියලා කියන්නේ ඔව් සර්. එතකොට එයා මාසයකදී ගෙවන පොලිය කොච්චරද මාසයකදී ගෙවන පොලිය කියන්නේ 15000 ගුණ කිරීම 100%නේ ඔව්. ඒකනේ මේ මෙතන තියෙන්නේ මේ තියෙන්නේ ඒකේ අපි 100ෙන් බෙදුවාම ආවේ 150 ගුණ කිරීම 5නේ හරිද ඔව් සර්. මේක මම ගුණ කරගත්තේ නෑ මම මෙහෙම තියාගත්තා මේ තමයි මාසයකට පොලිය එතකොට එයා මාස කිහිපයක් ණය මුදල තිබුණානේ යාගේ එතකොට එයා වැඩිපුර ගෙවනවා නම් 6000 ඒ 6000 මාසයක පොලියෙන් බෙදුවාම එන්නේ ඒ 6000ක් වැඩිපුර ගෙවපු මාස ගානනේ ඔව් සර්. දැන් තේරෙනවද ඔව් සර්. එතකොට 6000 මම බෙදුවා 150 ගුණ කිරීම පහෙන් නැත්නම් අර පුතා කිව්වා වගේ 750යි එතකොට අපිට මාස ගාන එනවා දැන් හරි කාලය හොයන්නේ පොලිය බෙදන්න අදාළ මාසික පොලිය නැත්නම් වාර්ෂික පොලිය දැන් මෙතන මාසික පොලිය නෙන්නේ අපිට නේ ඒ හින්දා මාසික පොලියෙන් අපි ගුණ බෙදුවේ ඔන්න ඔහොමයි මේකට ලකුණු 5 එන්නේ මෙහෙමයි එකක් එනවා 105න් ගුණ කරලා 6න් ගුණ කරන බව පෙන්නනවට ලකුණු 16ක් නෙවෙයිද නෑ මේකෙන් පුතා ওই ප්‍රශ්න පත්‍රය සකස් කරලා තියෙන්නේ 10 ඒවා 10 ඒවා 6ක් 60ක් හරි ප්‍රැක්ටිස් පේපර්ස් නේ එතකොට මෙතන එකක් එනවා 4500ට මෙතන ලකුණු 2යි 6000ට 1යි 150 ගුණ කිරීම 5 හෝ 750න් බෙදෙන බව පෙන්නනවට 1යි 8ට 1යි මාස 8ට එතකොට එතන ලකුණු 3යි එතකොට B කොටස ලකුණු 5යි ඒ අනුව පළවෙනි ප්‍රශ්නේ ලකුණු 10න් කීයද කියලා දාන්න එතන අපි මතක් කරා වට්ටම් සහ සුළු පොලිය හරියට මාක් කරගන්න රතු පෑනෙන් අඩුපාඩු ලියා ගන්න උමනාවෙන් කරන්න හරි සර් දෙවෙනි ප්‍රශ්නෙට යන්න ප්‍රශ්නාංක 2 දෙවෙනි වර්ණ සම්පූර්ණයෙන්ම කරන්න ඕනද සර් අපිට දැන් මෙහිමයි අපි අද වෙලාව අනුව අපි සාකච්ඡාව කරගෙන යමු සම්පූර්ණයෙන්ම නම් සාකච්ඡා කරන්න කාලේ මදි වෙයි අපිට ඒ උනට ඔයගොල්ලෝ හදන්න ඕන. හා ඔයගොල්ලෝ හදන්න ඕන. හරි මේ ගණන් ටික හැදෙන්න ඕන. උත්තර නම් බලන්න යන්න එපා. උත්තර සමහර ඒවා වැරදි. උත්තර ගැන බලන්නවත් එපා. ඒ පැත්ත ඔයගොල්ලෝ ගණන් හදන්න. අමාරුව මාක් කරලා තියාගන්න. මාත් එක්ක සාකච්ඡා කරන්න. දෙතුන් සැරයක් උත්සාහ කරන්න.
දෙවෙනි ගාන පැහැදිලිව පේනවද? ස්ක්‍රීන් ෂෙයාර්ද? නෑ සර් තාම මේ white තාම board නෑ. එක විතරයි පේන්නේ. රයිට් ඔන්න එහෙනම් දැන් හරිනේ. හරි සර්. දෙවෙනි ගාන සම්පූර්ණයෙන්ම හදන්න බලන්න. සම්පූර්ණයෙන්ම හදන්න. භාග ගානයි සංඛ්‍යා රටා ගානයි.
හරි සර්. හරි සර්. හරිද දරුවනි? සාකච්ඡා කරමුද? ආ සර්. හරි. අපි බලමු. මේකේ පළවෙනිම කියන්නේ දෙවෙනි ගානේ ප්‍රශ්නාංක 2 ඒ කොටස සුළු කරන්න කියලා. ඒකේ දීලා තියෙනවා 3න් 1 එකතු කිරීම 1යි 2කින් 1 අල් නයන්න 3න් 1 බෙදීම 6න් 5 6න් 5 ඔබට මතක් වෙන්න ඕන බොඩ්මාස් නේ 6න් 5 අපි දන්නවා ගණිත කර්ම කිහිපයක් යෙදিলা තියෙනකොට ප්‍රමුඛතාවය දෙන්නේ කොහොමද? පොඩ්මාස් ක්‍රමයට අනුව අල්ලා යන්නට. ඔව් මුලින්ම අල් නයන්න අපි මුලින්ම දැන් මෙතන නම් අල් නයන්නට මම වන් බේ ගුදරි. ඔව් වන් බේ අන්න. ගුදරි. මේ වරහන් වරහන තුල තියෙන ගණිත කර්මයේ ප්‍රමුඛතාවය. ඊළඟට අල් නයන්න අල්ලා යන්න. බෙදීම. ඔව් ගුණ කිරීම. bracket of ඊට පස්සේ ಗುಣ කිරීම හෝ බෙදීම බෙදීම. ಗುಣ කිරීම හෝ බෙදීම යෙදිලා තියෙන අනුපිළිවෙලට කරන්නේ. මේ දෙකම තිබුණොත් යෙදිලා තියෙන අනුපිළිවෙලට. ඒ කියන්නේ වමේ සිට දකුණට. මේ වමේ සිට දකුණට. හරි. එකතු කිරීම අඩු කිරීම. ඔව් division multiplication. බොඩ් ඊට පස්සේ එකතු කිරීම අඩු කිරීම යෙදිලා තියෙන අනුපිළිවෙලට. යෙදිලා තියෙන අනුපිළිවෙලට. addition subtraction. ඒ අනුව දැන් මෙතන අපි ඒකට අනුගත වුණොත් අපිට අල්ලා අල්ලා යන්න යන්නට. තමයි තියෙන්නේ. එතනදී ඔයගොල්ලන්ට පුළුවන් පුතා මෙහෙම කරගන්න. 3න් 1 එකතු කිරීම මිශ්‍ර භාග විෂම භාගය කරගන්න. මෙයා නෑ මිශ්‍ර භාග කියලා දෙයක් ගණිතේ නෑ. මිශ්‍ර භාග නෑ. මිශ්‍ර සංඛ්‍යා තියෙනවා. මිශ්‍ර සංඛ්‍යා හැදෙන්නේ පුතා mix numbers. ඒක හැදෙන්නේ භාග සංඛ්‍යයි පූර්ණ සංඛ්‍යයි එකතු වෙලා. තේරුණාද? එතකොට මේක මිශ්‍ර සංඛ්‍යාවක්. මෙයා විෂම භාගයක් කරනවා අපි. ඒ කියන්නේ දෙකෙන් දෙවරක් එක 2යි 1යි 3යි. දෙකෙන් තුන. අල්ලා යන්නේ කියන්නේ ගුණයක් කියන එක. 3න් 1. ඊට පස්සේ බෙදීම 6න් 5. නමුත් අපි මෙතනට ප්‍රමුඛතාවය දෙන්න ඕන හින්දා මම වරහනක් දාගන්නවා මෙතන. මට වරදින් නැති වෙයි. ඔබට පුළුවන්. ගානේ මම වරහන දාන්නේ නැහැ. මම ඊළඟ පීවරේ මම වරහන දාගත්තා. එතකොට මට වරදින්නේ නැහැ. මම වරහන තුල තමයි මුලින්ම සුළු කරන්නේ. එතකොට මෙතන එනවා 3ට 3 ඒවා 1යි 3ට 3 ඒවා 1යි. එතන එනවා 2කින් 1. ඊට පස්සේ බෙදීම 6න් 5. ඒ ಗುಣ කිරීම කරගත්තා නම් හරි නේද? ඔව් දැන් මම මෙතනට වරහනක් දාගන්නවා මට පහසු වෙන්නේ. මම ඊළඟට ප්‍රමුඛතාවය දෙන්නේ මෙතනට. එතකොට 3න් 1 එකතු කිරීම 2කින් 1 ಗುಣ කිරීම වෙනවා. බෙදීමේදී භාජ්‍යකය පරස්පරයි. මෙයා 5න් 6 වෙනවා. 6න් 5 වෙනවා ඊට පස්සේ. 5න් 6 වෙනවා. 6න් 6. එතකොට මෙතන සුළු වෙනවා 2 ඒවා 1යි 2 ඒවා 3යි. දැන් 3න් 1 එකතු කිරීම 5න් 3යි. පහෙන් තුන. 5න් මෙතන 3. වරහන දාන්න ඕනේ නැහැ. උඩා දැන් පොදු පොදු හරයට නම්බරය. යනවා. පොදු හරය 15. 15යි. 15ට 3 ඒවා 5යි. 5යි 5යි. ඒ 9යි. කියන්නේ මෙයා 5න් ගුණ වෙනවා හරේ ලවේ. 5යි. මේක වෙනස් වෙන්නේ නැහැ. 3යි 3න් ගුණ වෙනවා. මෙයා 9යි. 9. අවසාන උත්තරේ 9යි 5යි 14යි. 14. 15න් 14 ඔබට ආවද කියලා බලන්න. මතක් වුණාද ක්‍රම? බොඩ්මාස්. මේකට ලකුණු 5ක් ලැබෙනවා පුතා. 5 ඉන්නේ මෙහෙමයි.
පළවෙනියෙන්ම මේ දෙකෙන් තුන හඳුනාගත්තට ඔබට එකක් හම්බ වෙනවා. ඊට පස්සේ දෙකෙන් එක ගත්තට එකක් හම්බ වෙනවා. ඊට පස්සේ පරස්පරය ගත්තට එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මේ දෙන්න සුළු කරලා 5න් 3 ගත්තට එකක් හම්බ වෙනවා. 15න් 14ට එකක් හම්බ වෙනවා. ලකුණු 5යි. ඒ කොටස. ඇගීම් අරමුණු වෙන්නේ එන්නේ එහෙමයි. B කොටසට යමුද? හා සර්. B කොටස තියෙන්නේ සංඛ්‍යා රටාවක්. නේද පුතේ? B කොටස. ඒ තමයි 5 8 11 සංඛ්‍යා රටාවේ පොදු පදය අහනවා. අපිට පැහැදිලිව පේනවා මේක 3ක් වැඩි වෙනවා. 3ක් වැඩි වෙනවා. 3 ගුණාකාර රටාවක්. එහෙමනම් අපිට මේකේ පොදු පදය ගන්න පුළුවන්. පොදු පදය අපි ගන්නේ tn කියලා නේ. 3 ගුණාකාර රටාවක්. ඒ කියන්නේ 3n 3 වරක් 1 3යි. නමුත් මෙතන 5යි තියෙන්නේ. ධන 2. අනිවාර්යෙන් ධන 2 අපිට එක සැරින් ගන්න පුළුවන්. 3න් 3 වැඩි වෙන හින්දා 3යින් 3 ගුණාකාරකයක්. පළවෙනි පදෙත් එක චෙක් කරා 3 වරක් 1 3යි මෙතන 5යි. ඒ කියන්නේ 3යින් ධන 2. ඊළඟ එක. ඔබ ලබාගත් පොදු පදයේ ඇසුරෙන් මෙම රටාවේ 12 වෙනි පදය අහනවා. 12 වෙනි පදය. එන්ට 12 ආදේශ කරනවා. ඒ කියන්නේ T12. T12 සෙවීම. එතකොට කරන්නේ සමානයි 12. 38 ඒ හින්දා අපිට එනවා T12 සමානයි 3 ගුණ කිරීම 12 එකතු කිරීම 2. 2. 3 වරක් 12 26 26 2 28. 38යි. හැබැයි ලියන්න එම නිසා 12 වෙන පදය 28 වේ. 12 වෙන පදය එහෙම ලියන්න පිළිතුර ගලපන්න 38 වේ. ඊට පස්සේ අපි එනවා මෙම සංඛ්‍යා රටාවේ 47 වන්නේ කීවෙනි පදයේද කියලා අහනවා. 15 වෙනි පද. 15 වෙනි පදේ. එතකොට අපි ගන්නෙ tn කියන එක න 47යි කියලා. tn කියන එක න 47යි. අපිට nව තමයි ඕනේ. එතකොට අපි 3යින් එකතු කිරීම 2 සමාන කරනවා 47ට. 47 ඊට පස්සේ දෙකක් අඩු කරනවා. සරල සමීකරණයක්. අපි එතකොට දෙපැත්තෙම දෙකක් අඩු කරනවා. 3න් සමානයි 45යි. මේ දෙකට දෙක ඉවත් වෙනවා. 3යින් සමානයි 45යි. බෙදනවා 3. 3න් බෙදලා එතකොට n ඊට පස්සේ අපි දෙපැත්තම 3ෙන් බෙදනවා. 15යි. n 3ට 3 බෙදෙනවා n සමානයි 45 3ෙන් බෙදුවාම 15යි. ඒ කියන්නේ 47 වන්නේ 15 වෙනි පදයයි. 15 වෙනි පදයයි. ඔන්න ඔහොමයි පුතා. ලකුණු වෙන්නේ මෙහෙමයි. මේකට ලකුණු 1යි. මෙතන ආදේශයට 1යි උත්තරයට 1යි ලකුණු 2යි. මෙතන 44 සමාන කරනවට 1යි උත්තරයට 1යි ලකුණු 2යි. ඒ අනුව B කොටසත් පුතේ ලකුණු 5න් එන්නේ. දෙවෙනි ප්‍රශ්නේ 10න් කීයද කියලා දාන්න. හරි සර්. අපිට ඉතින් ওই විදිහට දිගට සාකච්ඡා කරගෙන යන්න තිබුණා නම් හොඳයි නේද? නමුත් ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ නේ. ওই විදිහට ඔයගොල්ලන්ට එතකොට ලබන සතියේ අපි 10 පොද්ද ගේන්න ඕන. ලබන සතියේ දැන් මම උදේ වරුවේ මම දාන්නම් දිනය ඊට බදාද නෙමෙයි දැටෙන්නේ. බදාද පේපර් එක තමයි යන්නේ. බදාද මම මම ඔබට දෙන අර පැවරුමේ ප්‍රශ්න පත්‍ර 2019 ප්‍රශ්න පත්‍රයේ තමයි සාකච්ඡා කරන්නේ. ඒක සූදානම් කරගන්න වාර විභාගයක් ලෙස සලකලා ඔයගොල්ලෝ ඒක කරන්න ඕන. පැය දෙකක් ගෙදරදී අරගෙන අම්මා තාත්තගේ අධීක්ෂණය යටතේ කරලා පිළිතුරු සූදානම් කරලා තියාගන්න. ඔක ඇත්තටම උතන ගනුදෙනුව වෙන්නේ ඔබේ හෘද සාක්ෂියත් එක්ක.
කිසිම කෙනෙක් එක්ක නෙවෙයි ඔබේ ගනුදෙනුව තියෙන හෘද සාක්ෂියත් එක්ක. ඒ හෘද සාක්ෂියත් එක්ක ඔබ ගනුදෙනුව හරියට කරොත් ඔයාලට නිවැරදි තක්සේරුවක් ගන්න පුළුවන්. ඔයාලා කොයි වගේ මට්ටමකද මේ විෂය නිර්දේශය තුල ඉන්නේ කියලා. තේරුණාද? හරි සර්. ඒක ඔයගොල්ලෝගේ දැඩි ලෙස බලාපොරොත්තු වෙනවා. ඒක එහෙමයි. ලබන සතියේ දවසක අපි මම දිනේ දාන්නම්. සර් බ්‍රහස්පතින්ද උදේ දාන්න පස්සේ මේ බුද්ධික සර්ගේ විභාගයක් දාලා තියෙනවා ලබන සතියේ. බ්‍රහස්පතින්ද වැටෙන්නේ නැහැ පුතේ. කොහොමද දැන් 20 හෙටනේ බ්‍රහස්පතින්ද? නෑ සර් මේ ලබන සතියේ බ්‍රහස්පතින්ද. ඔව් මේ එච්චර දුර වෙන්නේ නැහැ. අපි බ්‍රහස්පතින්ද. ඔව් දුක සද්ද අඟහරුවද වගේ එකක්. දවස් දෙකයි කරන්නේ මේ ලොකු පාඩම් දෙකක් එතන අපිට ආවරණය කරගන්න පුළුවන්. පාඩම් දෙකක් එකතු කරලා මම ඒක කතා කරන්නේ. පරිමිතියයි වර්ගඵලයයි දෙකම කේන්ද්‍රික ඛණ්ඩවල 10 පොතක් මම ඔයගලන්ට දාන්නම් ගෲප් එකට. එවනම් පුතේ ওই ටික කරගෙන යන්න ප්‍රැක්ටිස් පේපර්ස් ටික අනිවාර්යයෙන්ම හදන්න ආසාවෙන්. ඊට පස්සේ අර තව පේපර්ස් දාලා තිනවා. ඉතින් ඔයගලන්ගේ අතේ තියෙන වැඩේ ගණන් හදන්න ගැටුට සූදානම් කරගෙන තියාගන්න ඒවා අහන්න. එහෙනම් අද අපිට මෙතන නවත්තමු නේද? එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. Good night, sir. Thank you. Right, sir. Thank you.